Nana kan api. Oh. Aram muter mainan neda. Oh, hondai handani. Inang Irwan Sarna හැමදෙනාටම කාර්මික පිළිතුරු අපි දෙවෙනි අභිධර්ම පන්තියේ සිදු කරන දවස අද දවසේ අපේ ගෞරවනීය බුද්ධපිටි සමිත නායක හඳුන් වහන්සේ අපත් සමග දැන් සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්නේ නැතුව උන්වහන්සේට ආරාධනා කරනවා මෙතෙන් සිට අද දවසේ නිමිත අභිධර්මයේ දෙවෙනි පන්තියේ මේ දහම් වැඩසටහන ආරම්භ කරන හැටියට අවසරයි නායක. හොඳයි. එහෙනම් අතිපූජනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම අපට අවසර අපේ සංකීච්ඡ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු සංඝ රත්නයෙන් අවසර සදහැබර පින්නතුනි අපි පන්තිය පටන් ගන්න පෙර ආතුව පංච ආජීවට්ටමක සීලේ සමාදන් වෙලා අපි පන්තිය ආරම්භ කරමු. හොඳයි සාදුකාරයක් දීලා නමස්කාරය කියන්නේ. ඇහෙන්නේ නැතු යාදීද? කවුරුරි අන්මියුට් කරගන්නකො එතකොට ඇහි අපේ හාමුදුරන්ට. කවුරුරි එක්කෙනෙක් අන්මියුට් කරගන්නකො. කටියට ඇහෙනවද නායක හාමුදුරුවෝ? මට ඇහෙනවා කවුරුත් ඇහෙන්නේ නැහැ මට කතා කරනවා. මටත් ඇහෙන්නේ කවුරුත් නම්. කාට හරි අන්මියුට් කරන්න පුළුවන්ද? ඇහෙනවා හාමුදුරුවෝ. ඇහෙනවා. පොඩක් ඇහෙන්නේ මේ ගාථා කියන්න අපි නායකයන්ට ඇහෙන්නේ. නමස්කාර කියන්නේ නා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍රියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍රියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ත්‍රියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ත්‍රියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං අම්බන්ති පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අනත්පතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සංචාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි වරසා වාචා වේරමණී සික්ඛා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. Samapputalaka වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත. බන්තේ අතිපූජනීය අතිගෞරවනීය අපේ බ්‍රාහ්මණගම නායක මාහිම්පාණන් වහන්සේ ඒ වගේම අපේ සංකීර්ණ පණ්ඩිත හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ සංඝරත්නයේ අවසර නැවතත් පතනවා. අපි පටන් ගමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංඝහන්ති. සදාවන්ත සත්පුරුෂ පින්නතුනි, අපි අද දෙවෙනි දවසේ අපි ගිය පන්ති අවස්ථාවේදී අභිධර්මය දේශනා කළේ කාටද, කොහෙදද, ඒකට හේතු වුණ මූලික කරුණු මොනවද කියන මේ කරුණු ටික සාකච්ඡා කළා. ඊළඟට අපි ත්‍රිපිටකය පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කළා. කාටත් මතක ඇති ලෞතර මං කෙටියෙන් මතක් කරලා දෙන්නම්. ලෞතර බුදුරජාණන් වහන්සේ ඇසලපුර පසළොස්වක පෝය දවසේදී අම්බට්ඨ රුක්ක මූලයේ තුලදී යමා මහ පෙළහර ඇතුළු මහා ප්‍රාතිහාර රාශියක් පාලා ඉන් අනතුරුව තව්තිසා දිව්‍ය ලෝකයට වඩිනවා මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රදාන දිව්‍ය බ්‍රහ්මයින්ට අභිධර්ම දේශනාව සිද්ධ කරන්නට. ඉතින් ඒ අභිධර්ම දේශනාව සිද්ධ කරන්නට බුදුරජාණන් වහන්සේ වැඩලා සක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ වැඩ ඉඳගෙන අභිධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් මාතෘ දිව්‍ය රාජයා ඇතුළු ඒ දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා 3 මාසයක් මුළුල්ලේම. බුදුරජාණන් වහන්සේ ඒ කාලය තුලදී නිර්මිත බුදුරුවක් මවලා ධර්ම දේශනාවට අදිෂ්ඨාන කරලා උන්වහන්සේ මනුෂ්‍ය ලෝකයට වැඩලා උතුරු කුරු දිවයිනේ පිණ්ඩපාත වැඩවලා ඉන් අනතුරුව අනවතත්ත විල ළඟට පිණ්ඩපාතේ වඩින්ට බලඳන්ට වඩිනවා. ඒ වගේම උන්වහන්සේ ඇඟ පිරිසුදු කර ගැනීම, පෙන් සනසා ගැනීම ආදී කටයුතු සඳහා ඒ මොහොතට සරියුත් මහරහතන් වහන්සේ වඩිනවා උන්වහන්සේට උපස්ථාන කරන්නට. ඉතින් ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට එදා දවසේ දේශනා කරපු ධර්මයේ මාතෘකා ටික දේශනා කරනවා. මේ මහා ප්‍රඥාවන්ත අග්‍ර ශ්‍රාවක අපේ සරියුත් මාහිමිපාණන් වහන්සේ මහරහතන් වහන්සේ 500ක් හාමුදුරන් වහන්සේලාට
අර මාතෘකාවලින් විස්තර වෙන ධර්ම කරුණු ටික විස්තර කරලා දෙනවා දවසක් මුළුල්ලෙහිම. එතකොට කල්පනා කරගන්නට අපි මතක් කළා මේ විදිහට අභිධර්ම දේශනාව එකවර තුන් පොලක සිද්ධ වුණා. ඉතින් සමහර අය කියන කතාවක් මේක දෙවියන්ට විතරක් දේශනා කළා කියන්නේ. මනුෂ්‍ය ලෝකේ සරියුත් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ ඒක හාමුදුරන් වහන්සේලාට දේශනා කළා. උන්වහන්සේලා 500ක් හාමුදුරුවරු ඒ ධර්ම දේශනාව දරාගත්තා. ඉතින් ඊට පස්සේ අපි දන්නවනේ දිව්‍ය ලෝකේ ඉඳලා සංකස්ස නුවරට බුදුරජාණන් වහන්සේ වස් කාලේ ඉවර වෙලා 3 මාසෙ අවසන් වෙලා වැඩිය බව. ඉතින් ඒ 3 මාසයේ මුළුල්ලේ දේශනා කරපු ධර්මයේ තමයි අපි අභිධර්මයේ කියලා හඳුන්වන්නේ. එතකොට එක බණක් දිව්‍ය ලෝක දේශනා කරපු එක බණක්. ඒ වගේම ධර්මස්කන්ධ 42000ක් අඩංගු වෙනවා. ඒ අපි එදත් මතක් කළා බුදුරජාණන් වහන්සේ අම්මට කොච්චර සැලකුවද කියලා. මේ සම්මා සම්බුද්ධත්වයේ ලබා ගත්තේ සියලු සත්වයින් වෙනුවෙන්. නමුත් උන්වහන්සේ අම්මා වෙනුවෙන් මුළු ධර්මයෙන්ම හරියටම අඩක් දෙකෙන් පංගුවක් දේශනා කළේ දිව්‍ය ලෝකෙදී. එතකොට කල්පනා කරගන්නට ඒ ධර්මීය අභිධර්මය ඉතින් අපි ඒ අභිධර්මය ප්‍රකරණ 7කින් යුක්තයි කියලා මම හිතන්නේ මතක් කළා. මතක ඇති කාටත් ඒ ප්‍රකරණ 7ත් ධම්ම සංගණී ප්‍රකරණය, ඒ වගේම විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, ඒ වගේම පුජ්‍යල පඤ්ඤාති ප්‍රකරණය, ඒ වගේම කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය කියලා ප්‍රකරණ 7ක් තියෙනවා කියලා අපි මතක් කරලා දුන්නා. ඉතින් සූත්‍ර පිටකේ අපිට මතකයිනි 5ක් තියෙනවා කියලා. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. ඒ වගේම අපට මතකයි විනය පිටකේ ඒත් කොටස් 5ක් තියෙනවා. පරාජිකා පාළි, පාතිත්‍ය පාළි, චුල්ලෝක පාළි, මහා වග්ග පාළි, පරිවාර පාළි කියලා ඒත් කොටස් 5කින් යුක්තයි. ඉතින් අපි අභිධර්ම පිටකයේ ඒ තියෙන මේ කරුණු පිළිබඳව ඒවයේ අපි එකතු වෙන කරුණු පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ. අපි දන්නවා සූත්‍ර පිටකේ නැත්නම් විනය පිටකේ මේක මේ බුදුරජාණන් වහන්සේගේ කාලේදී විනය පිටකයේ පිළිබඳව විනයෙන් අගතැන්පත් උපාලි මහරහතන් වහන්සේ තමා ඒක බාර අරගෙන ඒ කටයුතු කළේ. ඉතින් උපාලි, දාස, සෝනක, සිග්ගව, මොග්ගලී පුත්තතිස්ස, මිහිඳු මහරහතන් වහන්සේ ළඟට එනකන් ඒ પરම්පරාවත් මම හිතන්නේ බණ කියනකොට බණ අහනකොට ඔය ටික අහලා ඇති. ඒ විදිහේ හාමුදුරුවෝ પરම්පරාවකින් පැවතුණා කියලා. ඉතින් අභිධර්ම පිටකයේ ගැන සඳහන් කරනකොට ඊට වඩා වැඩි පිරිසක් එකතු වෙනවා. හැබැයි ඉතින් අභිධර්ම පිටකයට එනකොට දැන් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ අර ශිෂ්‍ය પરම්පරාව වගේම අභිධර්ම પરම්පරාවටත් අයිති වෙනවා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ විනය પરම්පරාවසේම අභිධර්ම પરම්පරාවටත් එකතු වෙනවා. ඒ නිසා අපට මේ අටුවා ටීකාදී ග්‍රන්ථවල හොයාගෙන යනකොට ඒ પરම්පරාවකුත් හම්බ වුණා. මෙන්න මේ විදිහට ඒ අභිධර්ම પરම්පරාවේ පළමුවෙන්ම පටන් ගන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ. ඊළඟට සඳහන් වෙන්නේ භද්‍රජී, සෝභිත, ඊළඟට පියසීලි, පියදස්සි, කෝසිය පුත්ත, සිග්ගව, මොග්ගලී පුත්තතිස්ස, සුදස්ස, දාස, සෝනක, ශ්‍රේවත, සුදන්ත, දාසක, සෝනක, රේවත,
ඒ දඹදිව පරම්පරාව. එතනින් මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය තමයි මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට ලංකාවට වැඩියේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ ඉඳලා ඉට්ටිය, උත්තිය, සම්බල, බද්ද නාම කියන මේ පරම්පරාව තමයි එහෙම ආපු පරම්පරාවක් තමයි ලංකාවේ අභිධර්ම පරම්පරාව කියන්නේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් නිසා මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ විනය පරම්පරාවටත් අභිධර්ම පරම්පරාවටත් අයිති වෙනවා. සිග්ගවහාඳුරුවොත් විනය පරම්පරාව මම හිතන්නේ මම මේ ටික ඉක්මනින් කිව්වා වගේ විනය පරම්පරාව අයිති වෙන්නේ මොන මතක් කරගන්නට උපාලි, දාස, සෝනක, සිග්ගව, මොග්ගලීපුත්තිස්ස. එතනින් මිහිඳු මහරහතන් වහන්සේ. මම ඒක ටිකක් ඉක්මනින් කිව්වේ මොකද ඒක ධර්ම දේශනාවලදී හැම නිතර අහන්න ලැබිලා ඇති. උපාලි, දාස, සෝනක, සිග්ගව, මොග්ගලීපුත්තිස්ස. එහෙමයි සඳහන් වෙන්නේ. ඉතින් අභිධර්ම පරම්පරාව ඒකත් අපි ආයෙ නැවත මතක් කරන්නම්. මම ඒ ටික එදා කිව්වේ නෑ. නමුත් අද අපි ඒක ආයෙ මතක් කරනවා. සාරිපුත්ත, ඊළඟට බද්දජි, ඊළඟට සෝභිත, ඊළඟට පියසීලි, ඊළඟට පියදස්සි, කෝසිය පුත්ත, සිග්ගව, මොග්ගලීපුත්තිස්ස. නේද? දඹදිව තව එක ඉස්සරහට යනවා සුදාස, දාස, සෝනක, රේවත කියලා. නමුත් මේ ලංකාවට එනකොට එන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ තමයි මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. ඊළඟට ඉට්ටිය, උත්තිය, සම්බල, බද්ද නාම ආදී වශයෙන් අපේ ලංකාවේ පරම්පරාව ගමන් කළා. ඉතින් ඒකත් අපි මතක තියාගමු. මොකද කවුරු හරි ඇහුවොත් එහෙම මොකද්ද ඔය අභිධර්ම පරම්පරාව කියලා, කොහොමද ඔය පරම්පරාවක් තියෙන්නේ? දැන් විනය පරම්පරාව නම් මෙහෙම තියෙනවා ඒ පිටක ආරක්ෂා කරගත්තු හැටි කියලා. නමුත් මේ පරම්පරාවකුත් මේ විදිහට තියෙනවා කියලා අපට දැන් අපි දන්නවා. ඉතින් අපි ඔය ටික කතා කළා අභිධර්ම පිටකේ. අපි දැන් අභිධර්මය ලේසියෙන් පහසුවෙන් විස්තර කරගන්නට අපි අභිධර්මය කතා කරන්න පටන් ගත්තා. අපි පළමුවෙන්ම සාකච්ඡා කළේ පරමාර්ථ ධර්ම පිළිබඳව. මම හිතන්නේ මතක ඇති පරමාර්ථ ධර්මයන්. ඉතින් සම්මුති පරමාර්ථ, එහෙම නැත්නම් ප්‍රඥප්ති පරමාර්ථ නේද? සම්මුතිය කියලා කියන්නේ මේ ලෝකයේ අපි මේ සම්මුතියෙන් දාගෙන තියෙනවා. නැත්නම් ප්‍රඥප්තිය පණවගෙන තියෙන දේවල්. මේ ඉතින් කොහොමද කියන්නේ කොස් ගහ, පොල් ගහ නේද? එහෙම කිව්වට පොල් ගහක් නෑ. ඒවක් අයින් කරලා බලනකොට ඒක පුංචි කොටස් වලට කැඩිලා යනකොට ගහක් කියලා එකක් නෑ. ගයක් කියලා එකක් නෑ. ඒක පුංචි කොටස් වලට කඩාගෙන යනකොට අපට පේන්න තියෙන ඇහැට දකින්න තියෙන ඒවා කඩලා වෙන් කරනකොට ඒකත් අපට දකින්න දෙයක් නැති වෙනවා. නේද? ඉතින් ඒ විදිහේ මේ ලෝකේ තියෙන දේවල් මේ විදිහට කඩලා බෙදලා වෙන් කළා යනකොට පරමාර්ථ වශයෙන් ඉතුරු වුණේ කොටස් 4යි. ඒ තමා චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. ඉතින් කවුරුත් හිතන්න එපා මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන පරමාර්ථ ධර්ම 4 විතරයි මේ අභිධර්මයේ විස්තර කරන්න කියලා. මේ මම එදත් මේක මතක් කළා. මොකද සමහර අය අපට ඇහිලා තියෙනවා ඕකේ තියෙන්නේ සිත් ගණන් කරන විදිහ විතරනේ කියලා. නෑ, මේක ඊට වඩා ජීවිතයට ගොඩාක් ප්‍රායෝගික එකක්. ඉතින් ඒ ප්‍රායෝගික එක අපි ප්‍රායෝගික කරගන්න ඕනේ. මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. මම මේ වචන ටික නිතර කියන්නේ මෙයාගේ සිතට කනට හොඳට වදින්න ඕන නිසා.
ඒ නිසා මේ කනට තියෙන්නත් ඕනේ, අතට තියෙන්නත් ඕනේ, ඒ කියන්නේ ලියාගෙන තියාගන්න ඕනේ. එතකොට අපට හිත ඉක්මනට මේක සිතේ රඳව ගන්න පුළුවන් වෙයි. එතකොට මම හිතන්නේ මේ හැමදෙනාම ওই සතර පරමාර්ථ ධර්මයන් දන්නවා. ඉතින් දැන් චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. අභිධර්මයේ එතනින් එහාට තව විස්තර කරනවා සමුච්ඡේ සංග්‍රහය කියලා. ඉතින්දි මේ ලෝකේ තියෙන ඔක්කොම අකුසල් ටික උගන්වනවා. ඊළඟට මිස්සක කියලා අකුසලොයි කුසලොයි මිශ්‍ර වුණ කොටසකුත් උගන්වනවා. ඊළඟට කුසල් හැටියට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනවා. ඊළඟට පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය, ඒ වගේම ධාතු, අටලොස් ධාතු ආදී ඒවා කතා කරනවා. ඊට පස්සේ පටිච්චසමුප්පාදයේ ප ဋ ාණය කතා කරනවා. එතනින් පස්සේ ආයේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය ආදී වශයෙන් නිවනට යනකම්ම සත්ත්ව විසුද්ධිය කතා කරනවා. ඒ ටික තමයි ඒකේ දිගටම කතා කරගෙන යන්නේ. එතකොට ඒ විදිහට තමයි මේ අභිධර්මයේ මේ ටික සඳහන් වෙන්නේ. එතකොට දැන් අපි සතර පරමාර්ථ ධර්මයන් මොනවද කියලා අපි ඉගෙන ගමු. ඒක තමයි අපට ඉස්සෙල්ලාම තියෙන්නේ. මම හිතන්නේ හැම කෙනෙක් ළඟම අපේ රේරුකාණේ චන්දමිමල මහානායක මාහිම්පාණන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොත ළඟ ඇති. ඒ පොත ළඟ තියෙන්නත් ඇති. මම හිතන්නේ මේ හැමදෙනාම ඒක කියවලා බලා ගන්නටත් ඇති. ඒ මේ මොකද්ද කියලා. එතකොට පරමාර්ථ සහ ප්‍රඥප්ති කියන දෙක. දැන් අපි කෙටියෙන් අර විදිහට විස්තර කළා. එතකොට ලෝකේ ඇත්තම දේ තමයි ඔය පරමාර්ථ හතර. ඊට වඩා මේ ලෝකේ ඇත්තක් නැහැ. මිනිස්සෙක් කියන්නේ හාමුදුරු නමක් කියලා ගත්තත්, නැත්නම් ගිහි කෙනෙක් කියලා ගත්තත්, පැවිදි කෙනෙක්, මේ කවුරු කියලා ගත්තත් මේකේ මේ බලපුවාම හමයි, මසුයි, ඇටයි, නහරයි, ලේයි, සෙමයි, සොටුයි අර 32ක් කියනවනේ දෙතිස් කුණපේ කියලා. මෙන්න මේ ගොඩක්නේ තියෙන්නේ. ඒවත් බෙදලා ගත්තාම තමයි ඔය අපට පරමාර්ථ ධර්ම එන්නේ. අපි ওই රූපේ බෙදන්නේ. මනසකුත් තියෙනවනේ. නේද? ඒ නිසා චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා මෙන්න මේ කොටස් හතරක් තියෙනවා. ඒවට සතර පරමාර්ථ ධර්මයන් කියලා කියනවා. එතකොට අපි පරමාර්ථ ධර්ම හතර මොනවද කියලා චුට්ටක් විස්තර කරමු. චිත්ත ගොඩක් අහලා තියෙනවනේ. සරලව කිව්වොත් සිත. නේද? සිත කියන්නේ මොකකටද? විඥානන ලක්ෂණං චිත්තං. මොකද්ද සිතෙන් කරන්නේ? අරමුණු දැන ගැනීම කරනවා. සිතෙන් කරගන්නේ මොකද්ද? අරමුණු දැන ගැනීම. දැන ගැනීමේ කෘත්‍ය සිද්ධ කරන්නේ හිතෙන්. එතකොට හිතට කෘත්‍යයක් තියෙනවා මොකක්ද? දැන ගැනීම කියන එක. අරමුණු දැන ගැනීම සිද්ධ කරන්නේ සිතෙන්. එතකොට ඒ සිත දැන් අපි හැම කෙනාටම සිතක් තියෙනවා. නේද? අපි පංචස්කන්ධයට ගියාම රූපය අයින් කළා සිත බෙදාගෙන තියෙනවා වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා තව හතරකට. නේද? දැන් මෙතෙන්ට ආපුවාම ඔන්න ඔය සිත එකක් හැටියට කතා කළා. ඊළඟට කතා කරනවා චෛතසික. ඉතින් හිත ගැන කතා කරනකොට ඔන්න හිත ගැන මතක තියාගන්න ඕන එකක් තමයි මේ අපි අපට සිත් 89ක් නැත්නම් 121ක් තියෙනවා. අපි කොච්චර වුණත් මිනිස්සෙක් කරගත්තොත් නිවන අවබෝධ කරගත්තු කෙනෙක් ගත්තත්
එයා ඒ කියන්නේ ඕනෙම ලෝකයක ඕනෙම තැනක වාසය කරන කොහොම එකතු කරලා ගත්තොත් ඒ හැම කෙනාටම පහළ වෙන සිත් එකතු කරලා කරගත්තාම සිත් පහළ වෙන්නේ 89ක්. එහෙම නැත්නම් 121ක්. ඔන්න ගණන මතක තියාගන්න. කෙටි ක්‍රමයකින් කියනවා නම් 89යි. දීර්ඝ ක්‍රමයකින් කියනවා නම් 121යි. ඒක හොඳට මතක තියාගන්න මේ සිත්වල තියෙන ආකාරය. එතකොට 89ක් 121ක් මේ සිත් තිබෙනවා. ඉතින් ඊළඟට චෛතසික. එතකොට සිතින් කරන්නේ සිත කියන්නේ අරමුණු දැන ගැනීම. නේද? චෛතසික සිතත් එක්කම හටගන්න එකක්. ඒ වගේම සිත නැති වෙනකොට නැති වෙන එක චෛතසිකයේ ස්වභාවයක්. ඊළඟට සිත යම් අරමුණක් ගන්නවද? ඒ අරමුණම ගන්න එක චෛතසිකයේ ස්වභාවයක්. එතකොට චෛතසිකයේ ස්වභාවයක් තමයි සිත නිශ්චය කරන වස්තුවම නිශ්චය කරන එක. මෙන්න මේ කරුණු හතරෙන් යුක්තයි චෛතසික. නේද? මේ එතකොට දැන් හිතන්නකෝ අපිට නිදිමත එනවා. නිදිමත විතරන්නේ මේ නිදිමත කියලා කියන්නේ අපි නිදිමතටත් වඩා ටිකක් පුළුල් තීන මිද්දේ කියනකොට. අපි මේ වචනේ අහලා තියෙනවනේ. තීන මිද්දේ කියලා කියන. මේ තීන මිද්ද කියන්නේ චෛතසික දෙකක්. නේද? කුසලයට කම්මැලිකම. මැලිකම. නේද? ඒ තමයි තීන මිද්දේ කියන්නේ. ඉතින් ඈනුම් අරින එක, නිදි ගිරා වැටෙන එක ඒවත් ඔක්කොටම අයිති වෙනවා මේ තීන මිද්දේ කියනකොට. එතකොට තීන මිද්දේ චෛතසිකයක්. ඒක සිතක් නෙවෙයි. එහෙමනම් ඒක හටගන්න සිත් තියෙනවා. මේ සිතේ තමයි මේ චෛතසික ටික හටගන්නේ කියලා. එතකොට ඒ සිතේ ඒ සිතක් තුළම හටගන්න ඒ සිත ගන්න අරමුණම ගන්න සිත ඇති වෙනකොටම ඇති වෙන සිත නැති වෙනකොටම නැති වෙන ඒ පෙරපසු වෙන්නේ නැහැ. සිතට ඉස්සෙල්ලා හට අරගන්නෙත් නැහැ. සිතට පස්සේ හටගන්නෙත් නැහැ. සිත හට ගන්නකොටමයි හටගන්නේ. නේද? ඊළඟට චෛතසිකත් මොකද වෙන්නේ? සිත මේ චෛතසික නැති වෙන්නේ සිත නැති වෙනකොටමයි. චෛතසිකයේ සිතට ඉස්සෙල්ලා නැති වෙන්නේත් නැහැ. පස්සේ නැති වෙන්නේත් නැහැ. ඒ නැති වෙනකොටම සිතත් නැති වෙනවා. නේද? සිත ඒ විදිහට ඉක්මනින් නැති වෙලා යනවා. ඒ චෛතසිකත් එක්කම. එතකොට ඒක තමයි චෛතසික වල ස්වභාවය. එතකොට ඕන මතක තියාගන්න චෛතසික වල ස්වභාවයන් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොකද්ද? සිත ගන්නා අරමුණම ගන්නවා. නේද? අපි මුලින් ඉඳලම කිව්වොත් සිත ඇති වෙනකොටම ඇති වෙනවා, සිත නැති වෙනකොටම නැති වෙනවා, සිත ගන්නා අරමුණම ගන්නවා. ඒ වගේම සිත නිශ්චය කරන වස්තුවම නිශ්චය කරනවා. මොනවා හරි අපහැදිලිකමක් එනවා නම් මේ කතා කරන්නට කතා නොකර ඉන්න එපා. දැන් මේ කියාගෙන යනකොට උනත් චුට්ටක් කතා කරන්න අපි මේ ටික හිමින් සැරේ මේ විදිහට කතා කරගෙන යමු. එතකොට චිත්ත චෛතසික සිතක් කොච්චර වේගවත්ද? මේ ලෝකේ දැන් නොඑක් විදිහේ ඉක්මනින් පවතින දේවල් තියෙනවා. දැන් හිතන්නකෝ අපි මිනිස්සු සාමාන්‍යයෙන් අවුරුදු 70 ගණක් විතර වගේනේ දැන් ජීවත් වෙන්නේ. 100ක් ජීවත් වෙන්නෙත් නැහැ. නේද? ඒ වගේම එතකොට මිනිස්සුන්ගේ කාලේ අවුරුදු 70 ගණක් 80ක් කියලා හිතන්නකෝ. 80ක් විතර. සමහර වෙලාවට හොඳ ලීයකින් හදපු මේසයක් නම් පරම්පරා ගණනක් තියෙනවා. නේද? ඒ තරම් ඒකට ආයුෂක් තියෙනවා. හැබැයි ඉතින් මතක තියාගන්න අපට වැඩිය ගොඩක් ආයුෂ තියෙනවා ඉම්බන්ට නේද? බල්ලෙකුට අවුරුදු 15ක් විතර උපරිම ආයුෂ. මේ එක එක ඒවාට එක එක කාල තියෙනවා. සිතට කොච්චර කාලයක්ද තියෙන්නේ?
සිත ඊ타ත්ම වේගයෙන් ඇති වෙලා නැති වෙලා යනවා. ඒකේ වේගය අපට හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. නේද? ඒක එකවර සිත් එකයි හටගන්නේ. අපේ සිතෙහි එකවර හටගන්නේ සිත් එකයි. ඒ හිත ඇති වෙලා නැති වෙනකොට තමයි තව හිතක් හටගන්නේ. ඒකත් පැතිලා නැති වෙනකොට තමයි තව හිතක් හටගන්නේ. ඉතින් බොහෝම සුළු කාලයක් තියෙන්නේ. සිත. ඊටා ඉක්මනින් නැති වෙන එකක් තමයි සිත කියලා කියන්නේ. ඉතින් ඒ චෛතසිකත් එහෙමයි. එතකොට මතක තියාගන්න අපි මේ කතා කරන්නේ ඊ타ත්ම පුංචි තැන. ඒ පුංචි තැන ගැන තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. එතකොට මේ පුංචි තැන අපිට කතා කරන්න වෙන්නේ ලොකු කළා අරගෙන. නේද? ඒ සිතේ ස්වභාවය. නේද? මේක හරිය ඉක්මනට වැඩ කරනවා. ඉක්මනට වැඩ කරනවා. එකපාර එක හිතයිනේ තියෙන්නේ. මෙහෙම හිතන්ට අපි පාරක දුවනවා. අපි පාරක දුවනවා. දුවනකොට අපි අතපය ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ වගේම අපි ඉස්සරහා බලාගෙන යන හින්දා ඉස්සරහා ගස් කොළන් පාර මිනිස්සු මේවා අපිට පේනවා. ඊට පස්සේ කොහේ හරි කවුරු හරි කෑ ගහනවා නැත්නම් සංගීතයක් හරි මොකක් හරි ඒවත් ඇහෙනවා. වාහන යන සද්ද හෝ කුරුල්ලන්ගේ සද්ද හෝ ඒවත් ඇහෙනවා. නේද? ඉතින් දැන් බලන්න මේ ඔක්කොම එකපාරනේ අපට වෙන්නේ. අපි දුවනකොට මේ ඇඟේ ක්‍රියාකාරීත්වය වෙන එකයි අර පේන එකයි ශබ්ද ඇහෙන එකයි හිතන්ට මොකක් හරි එක ගහක මල් පිපිලා සුවඳක් එහෙම නැත්නම් සතෙක් මැරිලා ගඳක් මේකකුත් එනවා. දැන් හිතන්න මේ දුවනවත් එක්කම මේ ටික ඔක්කොම එකපාර අපට දැනෙනවා. නේද? එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ එකපාරට එක හිතක් නෙමෙයි හිත ගොඩාක් තියෙනවා කියලානේ. අන්න තේරුම් ගන්න හිත ඒ තරම් වේගවත්. ඒ තරම් වේගවත්. හිතන්ට අපි දැන් අපිට ඒක ගොඩක් හිතන්න පුළුවන්. මේ අපි මේ කතා කරන එක මං ඉන්නේ ටෙක්සාස් වල. මේගොල්ලෝ ඉන්නේ කොච්චර දුරද කියලා හිතන්නකෝ. 70ක්ම 1000ක් 2000ක් විතර දුරින් ඉන්නේ. නමුත් මම වචනේ කියනකොට මේගොල්ලන්ට ඇහෙනවා. ඊටත් වඩා ලේසියිනේ ලංකාවට කතා කරන එකක් ගත්තොත්. ඒ රූපෙම පෙනි අපට ඒ කතාව ඉවරනකොට මහරින් කතා කරන්න පුළුවන් මේ බලන්නකො කොච්චර වේගෙන් ඒක ක්‍රියාත්මක වෙනවද කියලා. කොච්චර වේගෙන් ක්‍රියාත්මක වෙනවද? ඉතින් ඊට වඩා කෝටි ප්‍රකෝටි ගානකට වඩා වේගෙන් සිත ක්‍රියාත්මක වෙනවා. සිත වැඩ කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ එක වතාවකට තියෙන්නේ එක හිතයි. නේද? සමහර අය ඔය ඇඟෙත් ගහගෙන තියෙන්නේ එක හිත කියලා නේද? ඉතින් හැබැයි ඒගොල්ලෝ එක හිත කියලා කිව්වට සිත 89ක් තියෙනවා අපට. නේද? එක වෙලාවකට නම් තියෙන්නේ එක හිතයි. එතකොට මේ සිත ඒ සිතත් එක්කම තමයි චෛතසික ටික හටගන්නේ. නේද? චෛතසික හටගන්නේ. මේක අපි හොඳට තේරුම් ගන්නට චිත්ත චෛතසික එතකොට සිත චෛතසික ඊළඟට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අතරතුර කතා කළාට කමක් නැහැ. අපි අවස්ථාවත් අරගම්මු චිත්ත චෛතසික අපිට මෙතෙන්දි දැන් මුලදී චිත්තකාණ්ඩෙදි කියවනේ සිත් 89යි 121ක් තියෙනවා කියලා. අපි සරලව මතක තියාගන්න මෙතෙන්දි අවශ්‍යද චෛතසික කීයක් තියෙනවද කියලා? ඔව් චෛතසික 52යි. අපි ඔක චුට්ටක් කතා කරනවා චෛතසික තියෙන්නේ 52යි. චෛතසික 52ක් තියෙනවා. ඔය අපි ඊළඟ දවසේ බෝඩ් එක අරගෙන මම ලියන්නම්. මේ චෛතසික වේදනාව කියන්නේ එක චෛතසිකයක්. සංඥාව කියන්නේත් එක චෛතසිකයක්. ඒ චෛතසික හැම සිතකම 52ම වැඩ කරන්නේත් නැහැ. 52ම හැම සිතකම තියෙන්නේ නැහැ. එතකොට අඩුම වශයෙන් එක සිතක චෛතසික 7ක්
හට ගන්නවා. වැඩිම ගාන මට මතක විදිහට 36ක් විතර වාගේ මතක තිබුණේ. අපි බලමු එක සිතක හට ගන්න පුළුවන් වැඩිම ගණන. එතකොට මේ විදිහට චෛතසිකක් තියෙනවා කීයක්ද? 52ක්. අකුසල් සිත්වල යෙදෙන චෛතසික වෙනයි. එතකොට කුසල සිත්වලම යෙදෙන චෛතසික ටිකක් තියෙනවා. ඒක අකුසල් සිත්වලම යෙදෙන චෛතසික කුසල් සිත්වල යෙදෙන්නෙත් නැහැ. හැබැයි සියලුම සිත්වල යෙදෙන චෛතසික වගේකුත් තියෙනවා. අපි ඒවා චෛතසික පාඩමට ගියයින් පස්සේ අපි කතා කරමු. මේ අතර ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරගෙන යමු. මොනවා හරි මොකද අපි ධර්ම ඉගෙන ගත්තු අය ඉන්න පුළුවන්. ඒ අයට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අහලා තියෙනවා වෙන්න පුළුවන්. ඒවත් මතක් වෙන්න පුළුවන්. ඔව්. එතකොට ඊළඟට රූප නේද? රූපේ කියන එක විස්තර කරන්නේ රුප්පණ ලක්ෂණං රූප කියලා. සීතල උෂ්ණාදීහිදී වෙනස් වෙන නිසා රූප කියලා කියනවා. ඒකයි රූප වලට අර්ථ දක්වන්නේ සීතල උෂ්ණාදීහිදී වෙනස් වෙන නිසා රූප කියනවා. ඒක නම් මේ කවුරුත් අහලා තියෙනවා. හොඳටම දන්නවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් පටන් ගත්තාම එහෙම රූප 28ක් තියෙනවා. නේද? රූප තියෙනවා කීයක්ද? 28ක්. අපි කවුරුත් අහලා තියෙන මූලික රූප 4. ඒක අපි දන්නවා නේද? මහා භූත රූප කියලා අපි කියනවා. ඒවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඉතින් ඒ රූප 4 අපි හොඳට දන්නවා. පඨවි කියන්නේ තද ගතිය, ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය, තේජෝ කියන්නේ උෂ්ණය, උෂ්ණත්වය, ඊළඟ වායෝ කියන්නේ චලනය වීමේ ස්වභාවය. නේද? එතකොට ඒ ටික තමයි මේක විස්තර කරන්නේ. ඇත්තටම සරලවම කිව්වොත් මේක ඕලාරික වශයෙන් කිව්වොත් ඔන්න මතක තියාගන්න පඨවි කියන්නේ මහ පොළොව. ආපෝ කියන්නේ වතුර. තේජෝ කියලා කියන්නේ රස්නේ, සීතල. වායෝ කියන්නේ හුළඟ. නේද? නැත්නම් තේජෝ කියන්නේ ගින්දර. ඔය විදිහට තමයි මේකේ මුල්ම අර්ථකථනයක් තියෙන්නේ අපට. පඨවි කියන්නේ පොළව, ආපෝ කියන්නේ වතුර, තේජෝ කියන්නේ ගින්දර, වායෝ කියන්නේ සුළඟ. මේවයි ගති ලක්ෂණ නිසා අපි ඒක එකතු කරගෙන තියෙනවා. නමුත් දැන් මේක අපි තව ටිකක් වෙන් කරගෙන යනකොට අපි අපේ ශරීරයේම තියෙන ඒවා වෙන් කරගත්තනේ. පඨවි ධාතුවට වෙන් කරගත්තු කොටසක් තියෙනවා. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මන්සං, නහාරු කියලා කොටස් 20ක් තියෙනවා. ආපෝ ධාතුවට වෙන් කරගත්තොත් කොටස් ටිකක් තියෙනවා. නේද? එතකොට වායෝ ධාතුවටත් කියනවා. තේජෝ ධාතුවක් තියෙනවා. එහෙම තියෙනවානේ වායෝ ධාතුව කියලා කියනකොට ආස්වාස ප්‍රස්වාස නේද? අපි අදෝගම වාතය, ඒ වගේම උද්දංගම වාතය, බඩ ඇතුලේ තියෙන වාතය, ආමාශය ඇතුලේ තියෙන වාතය, මේ මුළු ශරීරයේ පුරාම අතපය සොලවන්න ක්‍රියාත්මක වෙන වාතය, අංගමංගානුසාරී වාතය. එතකොට මේ වාතයට අපි ශරීරයත් එක්ක එකතු කරගත්තු කොටස් තියෙනවා. නේද? ඊළඟට තේජෝ කියන්නේ ගින්දර කිව්වනේ. ගින්දර කියන්නේ ඇත්තටම රස්නේ නැත්නම් සීතල. එකම පාඨාංකයක්. නේද? වායෝ කියන්නේ අපි මතක් කළා. එතකොට තේජෝ කියන එක අපේ ශරීරයේ තියෙන වශයෙන් අපි වයසට යන්නේ, කෙස් පැහෙන්නේ. නේද? ඒ වගේම ආහාර පැසවන්නේ. අපේ ශරීරයේ උණ ඇදිලා උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ. මේ ආදී වශයෙන් ඒ කොටස් ටික තේජෝ ධාතුවට අයිති වෙනවා. නේද? ඉතින් මේක තවත් පුංචි කරගත්ත ගියොත් මම කෙටියෙන් මතක් කරගෙන යන්නේ තවත් පුංචි කරගත්තොත් අපි කියනවා තද ගතියට තියෙන ඒවා නැත්නම් කොතනක හරි උඩින් තියන්න පුළුවන් ඒවා පඨවි ධාතුව කියලා. උඩින් පැත්තකින් තියන්න පුළුවන් දේවල් පඨවි ධාතුව කියනවා.
වතුර වාගේ ගලාගෙන යන ඒවට කියනවා ආපෝ ධාතු කියලා. තවත් පුංචි කරගන්නවා. තවත් පුංචි කරගත්තොත් පඨවි කියන්නේ තද ගතිය. තදට තියෙන ඒවා නෙමේ තද ගතිය. ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය. ඒ කියන්නේ ආපෝ කියලා කියන්නේ එකිනෙකට ඇද ගන්නා ශක්තියකට. එකිනෙකට ඇදලා ගන්න ශක්තියට කියනවා ආපෝ කියලා. තේජෝ කියලා කියන්නේ උෂ්ණත්වය කිව්වා. වායෝ කියන්නේ චලනීය වීමේ ශක්තිය. එතකොට මේවා අන්තිමට වෙනකොට පුංචිම කොටස් වලට බෙදිලා ගියාම තියෙන්නේ මොනවද? ශක්තියින් 4ක් විතරයි. නේද? රූප කියලා කියන එක. අපි ඉතින් රූප ඔහොම ඔය 4 ඔයගේ තියෙනවා. ඔය කොහොම එකතු වෙනකොට ඔය රූප 4ට තව එකතු වෙනවා 24ක්. එතකොට 8 රූපේ කියලා අපි ඔකට කියනවා. ඉතින් අපි ඒවා ගැන ඉස්සරහදී කතා කරගෙන යන් මේ කෙටියෙන් හඳුන්වලා දුන්නේ. අනිත් එක නිවන. නේද? මං අද නිවන ගැන කියලා දෙන්නේ. හැබැයි මං ඊළඟ දවසේ අහනවා මෙයා කොහොමද දන්නව නිවන කියන්නේ මොකද්ද කියලා. එහෙනම් අනිත් දවසේ නිවන ගැන මම කියන්නේ මට කියලා දෙන්න නිවන ගැන. නේද? ඒක මට කියලා දෙන්න නිවන කියන්නේ මොකක්ද කියලා. නේද? ඔව්. එතකොට මේගොල්ලන්ට ඒක හිතා ගන්න පුළුවන් වෙයි නිවන ගැන අපි කතා කරමු. එතකොට මං හිතන්නේ කාලය නම් අපේ ගොඩාක් ගෙවිලා ගියා. නමුත් අද මේ චුට්ටක් කියලා දුන්නේ මේවයේ මොනවා හරි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි විනාඩි 5ක් 10ක් ඒ වෙනුවෙන් ගත කරමු. මොනවා හරි අපි චුට්ටි කරුණු ටිකක් අද මතක් කළේ චුට්ටක් කාලේ ගත වුණ නිසා. ඒ නිසා මේ මම හිතන්නේ මේ කට්ටිය හැමදේනම සමාධිය භජනය කරයි මට මාවති පමා වුණ දෙයක්. නමුත් අපි පන්තිය කරගෙන යමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. ඕනෙම දෙයක් අහන්න අපි මේ කතා කරමු. හතරේ ගැස්පත්. හතරේ ගැටලුවක් තියනවද? අවසරයි ස්වාමීන් වහන්සේ මේ අර වායෝ ධාතුව කියනකොට මේ ඇත්තටම ඉංග්‍රීසියෙන් තියෙන්නේ මේ මෝෂන් කියලා. ඒ කියන්නේ ඇඟේ තියෙන වායුවක් ගැන වාතය කියන අදහසින් නෙමෙයි එතන මේ මෝෂන් කියන එක හැම සෛලයක් ගත්තාම හැම පරමාණුවකම මෝෂන් කියන එක තියෙනවා. මම හිතන්නේ එයාට මෝෂන් කියන එක තමයි ඉංග්‍රීසියෙන් කියනකොට තියෙන්නේ ඇත්තටම අර අන්තිම සිංහලෙන් කියනකොට මොකක්ද දෙන්නේ මහත්තයා එතකොට? හඳුරන්නේ? සිංහලෙන් කියනකොට ඒක මොකක්ද දෙන්නේ? සිංහලෙන් ඉතින් වායෝ ධාතුව කියන මිසක් ඒක එච්චර ලොකුවට කියන්නේ චලනය කියලා කියන සමහර තැන්වල තියෙනවා චලනය කියලා. ඇත්තටම චලනය වීමේ ශක්තිය තමයි වායෝ ධාතුව කියන්නේ. අර මොකද දැන් මහත්තයා දැන් මම අරකේ කරුණු ටික මතක් කළේ මහතෙලා ධාතු විභංග සූත්‍රයේ වාගේ සූත්‍ර කියවනකොට ඒ සූත්‍රවලදී ඔය විදිහට තමයි පඨවි ආපෝ තේජෝ වායෝ විස්තර කරලා තියෙන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලට අරගෙන මොකද කේසාලෝමානකා දන්තා කියන ඒවා ටික මේ ධාතු ටික ධාතු වශයෙන් මෙනෙහි කරන හැටි මේ ශරීරයේ විස්තර කරන තැන්වලදී ඔය විදිහට සූත්‍රවල විස්තර කරන්නේ. මම ඒක එකතු වෙන්න තමයි අර ටික මතක් කරලා දුන්නේ. නෑ ඒක හරියට පැහැදිලි කරා ඒ ටික මේ ගැටලුවක් නෑ. මම ඒක අර මම මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ අර වායුවක් ගැන කතා කරන්නේ නැහැ. මෝෂන් කියන එකෙන් තමයි තියෙන්නේ. ඒක තමයි මට කියන්න ඕනේ. හාමුදුරුවෝ සඳහන් කරා චලනය කියන එක. හරි. බොහොම හොඳයි මහත්තයා. මෝෂන්. කොහොමදයි තවත් මොකද මේ බොහොම සතුටුයි. මොකද මේ පිළිබඳව හොයලා තියෙනවා. එතකොට හොඳට තේරෙනවා. ධාතු 6ක් තියෙනවා කියනවනේ දැන්. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. දැන් එතකොට දැන් ඔතන ඒ ධාතු 6ම ගැන කියන්නේ නැද්ද? 4ක් ගැන විතරද හාමුදුරනේ කියන්නේ? ඔව් නෑ අම්මා ඔය ධාතු 6 කියලා කියන්නේ ධාතු විභංග සූත්‍රයේ කියනවා.
ඊළඟට ධාතු 6 ගොඩවල් 3ක් කියනවා බහු ධාතුක සූත්‍රයේදී. ඊට පස්සේ ධාතු 3ක් කියනවා, ධාතු 2ක් කියනවා. ওই විදිහට මේ බහු ධාතුක සූත්‍රේ ගොඩාක් හදලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමේ නෙමෙයි මෙතන යන්නේ. මේ මොකද ඊටත් වඩා ගැඹුරු විදිහේ විස්තරයක් තමයි මේ කියන්නේ. දැන් ඒකේ ධාතු වශයෙන් කියනකොට කියනවා සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, සුඛ ධාතු, ඊළඟට දුක්ඛ ධාතු, අවිජ්ජා ධාතු ආදී වශයෙන් ධාතු ටික කියනවා. එහෙම මේ ධාතු විස්තරවලදී වෙනස් වශයෙන් ධාතුන් පිළිබඳව විස්තර කරපුවා තියෙනවා සූත්‍ර පිටකයේදී. එතකොට මේ ඔය කියන ටික ඔක්කොම දැන් එතෙන්දි කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥානනේ. දැන් මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන මේ හතරම අපි අභිධර්මයේදී ඒ රූප කියන කොටට එකතු කරනවා. එතන දාලා තියෙන විඥාන කියන එක තමයි අපි චිත්තචෛතසික දෙකට කඩලා තියෙන්නේ. ඒ එකිනෙකට සම්බන්ධයි. මම පංචස්කන්ධය අරගෙන පංචස්කන්ධයත් මේකට සම්බන්ධ වෙන හැටි අපි කතා කරමු. මම මේ හතරම කියලා ඉවර කරන්න ලෑස්ති කළේ නමුත් ඔය තුන කිව්වත් අපිට පංචස්කන්ධය ගැන කතා කරන්න. එනා කියන්නේ රූප කොටස ගැන කතා කරනකොට විඥාන කොටස ගැන කතා කරන්න බෑනේ නේද? බෑනේ. ඔව්. ඒක වෙනම සඳහන් කරන්නේ. ඔව් ඒකේ අර ධාතු විභංග සූත්‍රයේදී කියන්නේ චත්තාචුරෝ පුජ්‍යලෝ කියලානේ. පුජ්‍යලේ කියන්නේ ධාතු 6ක් කියලා විස්තර කරන්නේ. මේ පුජ්‍යලේ කියලා කියන්නේ මේ කෙනෙක් නෙවෙයි ධාතු 6 කියන එක උප්පසාති රජුරවන්ට උප්පසාති හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ විස්තර කරපු තැන. බොහොම හොඳයි. නායකයන්ට මේ ධාතු කියන මේ ඒ ටර්ම් එකේ තේරුම මොකක්ද ඇත්තටම ධාතු කියන වචනේ අදහස මොකක්ද? ධාතු මට මතක හැටියට තේරෙන විදිහට නම් මේ යමක දැන් මූලිකම ස්වභාවය කියන එක නේද? ඔව් මූලික ස්වභාවය කියන එක තමයි ධාතු කියන එකේ තේරුම. ඒකට රූපේ ගත්තත් මානසිකව අපි ගත්තාම විඥාණයට සම්බන්ධත් මේවාගේ මූලික ස්වභාවයන් තුළ ඉඳන් කතා කිරීමේදී තමයි මේ ධාතු කියන වචනේ පාවිච්චි කරන්නේ නේද? පාවිච්චි කරන්නේ. ඔව්. මොකද අභිධර්මයට ගියාම ඔය හැම එකක්ම බෙදන්න පුළුවන් තරම්ම බෙදලා විස්තර කරනවා. දැන් ඇත්තටම දැන් සූත්‍ර පිටකේ අපි හිතන්නකෝ අපි ගත්තොත් ඕග. අපි ගත්තොත් කාමෝග සූත්‍ර පිටකේ තියෙන කාමෝග, භවෝග, අවිජ්ජාෝග කියලා. නැත්නම් අභිධර්ම පිටකේට ගියාම ඕක හතරයි. කාමෝග, භවෝග, දික්ඛියෝග, අවිජ්ජාෝග. ඉතින් එහෙම අභිධර්මයට ගියාම අරක බෙදන්න පුළුවන් තරම් බෙදලා විස්තර කරනවා. ඒක තමයි මේ අභිධර්මයේ තියෙන වටිනාකමත්. මොකද ඒ ගැන හොයන්න තියෙන ඔක්කොම මේවා ටික විස්තර කරලා දෙනවා අපිට. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් ඔය තද ගතිය, වැగిරෙන ගතිය ඒ විදිහට කියනකොට ඒ ධාතු හතර දැන් එතකොට දැන් ඇඟ ගැන ගත්තාම අපි කොටස් වලට වෙන් කරාට දැන් තද ගතිය තියෙන්නේ වැඩිපුර ඇටවල ඒ විදිහට කිව්වට දැන් ඕකේ හැම ශෛලයකම රූප කලාපයකම ඔය හතරම ගැබ්බෙනවා නේද හැම දෙයකම ඊට පස්සේ අන්තිමට. ඔව් මහත්තයා. පට කියන එක අපි අන්තිමටම කියන්නේ තද ගතිය කියන එකනේ. ඒක මං හිතන්නේ දැන් මේ ශෛලයකටත් වඩා පුංචි තැනක් තමයි පටවි ධාතුව කියලා කියන්නේ. කියන්නේ ඒක ශක්ති විශේෂයක් බවටම පත් වෙනවා. ඒ තරමටම පුංචි වෙනවා මේක. එතකොට ඕලාරිකවම හිතනකොට මහ පොළොව කියලා කියනවා. ඊට පස්සේ අපි වෙන් කරගත්තාම කෙස්ලොම් නියදත් කියලා කියනවා. ඊට පස්සේ තද ගතිය එහෙම නැත්නම් මොළොක් ගතිය කියලා කියනවා. එහෙම තමයි අරක පුංචි කරගෙන. ඔය සම්පූර්ණ පරමාර්ථ ධර්මයක එක ධර්මයක ඔය 8ක්ම අඩංගු වෙනවා කියලා මං තැනක දැක්කා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, රස, ගන්ධ, රස, ඕජා. ඒ 8ක් එක්ක ඒ 8ම එකට බැඳිලා තියෙන්නේ. අපිට පඨවි එක වැඩියෙන් තියෙන නිසා තමයි අපිට තද ගතිය දැනෙන්නේ. ඒක හරිද හම්බුනේ?
ඒක ඇත්තටම හරි මොකද ඒවා කවදාවත් වෙන් කරන්න බෑ රූප පාඩමේදී අපි විස්තර කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා වෙන් කරන්න බෑ ඒවා අපි ඉගෙන ගන්නේ රූප කලාප කියලා රූප ගොඩවල් කියලා ඉතින් දැන් අපි ගත්තොත් වතුර නැත්තම් තද ගතියට තියෙන දෙයක් අපි ගත්තොත් මේ අපි මේ නියපොත්තක් ගත්තොත් මේ නියපොත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ හතරම තියෙනවා වතුර ගත්තොත් නැත්නම් ඒ හැම එකම ඒවා තියෙනවා ඔව් එහෙමනම් මම හිතන්නේ මම අවසන් කරන්නම් නේද ඔව් හොඳයි මොකද පූජාවට ඇවිදලා කට්ටිය කෝල් දෙනවා මම මේක මෙතන ඉන්නේ දැන් හොඳයි එහෙනම් අපි මේ සිද්ධ කරගන්න හේතුන උදාර උතුම් කුසල ශක්තියින් අපි බුදු සසුනත් සුරකින්න සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ අනුමෝදන් වෙත්වා සපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා අප සියලු දෙනාමෝද බුදු සසුනද අපේ ගේදර වතු පිටියේ කඩම් රැකී ආරක්ෂා ආදී සියලු දෑද දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින්තිමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති මේ පින් අපේ මිය පරලොවගේ ඥාතීන් අනුමෝදන් වෙත්වා සපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා සියලු දිනා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පිටින්දෙමු. ඒ වගේම සංසාරේ වාසය කරන තාක් කාලයක් අපට සත්පුරුෂෝ කල්යාණ මිතුරෝ ඇසුරට ලැබීවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් අපට මියගිය ඥාතීන්ටත් පින්කමට උදව් උපකාර කරපු අපේ අතිපූජනීය අපේ බ්‍රාහ්මණගම නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම අපේ පූජනීය සංකීර්ණ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවනටත් ඔබ අප හැම සියලු දිනාටමත් පැමිණ සියලු දුක් දුරු වේවා කරදර බාධක කම්කටොළු දුරු වේවා සියලු යහපත සැලසේවා අකුසල දහම් ප්‍රහීන වේවා කුසල ධර්මයෝ වර්ධනය වේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩිවා නිභයංකාර සසර දුකින් එතරව ලබන උතුම් නිවන් සුවය හේතු වාසනා වේවා. දෛනාකම් බොහොම පිං අපේ අද වටිනා කාලේ අප වෙනුවෙන් මේ කැපකිරීම පිළිබඳව ඊටම අනුකම්පාවෙන් වහන්සේටත් අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. සලසේවා ධර්මාභෝධයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි නැවතත් සති දෙකකින් නැවත හමු වෙමු. එහෙනම් පෙරවන් සරණයි නම් අවසරයි. පෙරවන් සරණයි. පෙරවන් සරණයි.